ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ කුඩා දිග ප්‍රමාණ වැනීම පිළිබඳව තියෙන විද්‍යාගාරයේ 4 වෙනි උපකරණය චලන්වීක්ෂය. එතකොට මීට කලින් අපි වර්නියර් කැලිපරයේ ස්ක්‍රූ මානය ඒ වගේම ගෝලමානය කියන කොටස් සාකච්ඡා කළා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ චලන්වීක්ෂය කියන උපකරණය. එතකොට මේ තියෙන්නේ චලන්වීක්ෂය කියන උපකරණය. ඒක ටිකක් ලොකු උපකරණයක්. ඒ උපකරණයේ මේක පෙනුමෙන් සංකීර්ණ ස්වභාවයක් තිබ්බට මේකේ හරි සරල ආකෘතියක් තියෙනවා. ඉතින් මේකේ ප්‍රධානම කොටස වෙන්නේ මේ අන්වීක්ෂ කොටස. මේක දින කොටස් තුනක් ගත්තම අන්වීක්ෂ කොටස. ඒ අන්වීක්ෂ කොටස මෙන්න මේ වගේ කුළුණක්. මේ තියෙන තිරස් කුළුණක් ස්ටේජ් එකක ඉහළ පහළ යවන්න පුළුවන් මෙන්න මේ අනේ කරකෝල. මේ අනේ කරකෝපුවාම මේ කොටස ඉහළ පහළ යනවා. විතර ඉහළ පහළ යන්නේ මෙතන සිරත් ප්‍රධාන පරිමාණයක් තියෙනවා. ඒක මෙතන මේ තියෙන වර්නියර් පරිමාණයක් තියෙනවා. විතර මේ අනේ කරකෝපුවාම මේක මේ අන්වීක්ෂයේ සහිත කොටස ඉහළ පහළ යන දුර වර්නියර් පරිමාණකින් කියව ගන්න පුළුවන්. එතකොට මේ අන්වීක්ෂ මේ බලන පැත්ත උපනෙත මේ අනිත් පැත්ත අවනෙත මේ අන්වීක්ෂ මේ නාවික ආචාතර දුරවල් එහෙම මේකලා ફોකස් කරගන්න මේ ඇණයක් තියෙනවා මේ අනේ කරකවල පුළුවන්. එතකොට මෙන්න මේ කුළුණ හයි කරලා තියෙනවා මෙන්න මේ කොටස ආරා මේ ප්‍රධාන සිරත් පරිමාණ. එතකොට මෙන්න මේ අනේ කරකවපුවාම මේ කුළුණයි අන්වීක්ෂයයි කියන මේ ඔක්කොම කොටස මේ අනේ කරකවපුවාම එහාට මෙහාට යවන්න පුළුවන්. ඒ එහාට මෙහාට තිරත් එහාට මෙහාට යන දුර මෙන්න මේ වර්නියර් ප්‍රධාන පරිමාණය සහ වර්නියර් පරිමාණය කියවන්න පුළුවන්. එතකොට මේක තියෙනවා ඇත්තෙම වර්නියර් පරිමාණ දෙකක්. තිරත් වර්නියර් පරිමාණය, තිරත් වර්නියර් පරිමාණය. එතකොට මේකේ පාඨාංකයක් ගන්නකොට කලින් මේක තිරත්ව ලෙවල් කරලා ඇලවෙන්නේ නැතුව තියාගන්න. මෙන්න මෙතන ඇන තුනක් තියෙනවා. ඒ ඇන තුන ඉක්කූප් ඇන තුනක් තියෙන ඒවා කරකෝල ඉවරලා ලෙවල් කරගන්න පුළුවන්. තිරස් කරගන්න පුළුවන්. තිරස් කරන මෙන්න මෙතන තියෙනවා ස්ප්‍රීතු ලෙවල් එකක්. මේ තියෙන ලෙවල් එක කියලා තියෙනවා. ඒක තමයි මූලිකම කොටස් ටික. ඉතින් මෙන්න මේක ඔයාලා අඳ ගන්න ඕන. මේකේ වීඩියෝ එකකින් තියෙන ඡායාරූපයක් අරන් හරි කොහොම හරි මේ ෆොටෝ එකක් අලව ගන්න හරි පුළුවන්. එහෙම නැත්නම් අඳ ගන්න පුළුවන් වීඩියෝ එක බලලා. අඳ ගන්න පිටු භාගයක් ඉඳ තියා ගන්න. අපි බලමු මේක ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ දැක්වෙන්නේ චල අන්වීක්ෂයක්. මෙය භාවිතයේදී පළමුව තිරස් මේසයක් මත මෙය තබාගත යුතුය. ඒ සඳහා චලන්වීක්ෂය තිරස් කර ගැනීමට මේ දැක්වෙන පාද දෙක සහ එහා පැත්තෙන් තිබෙන තවත් පාදයක් යොදාගත හැකියි. එම ස්ක්‍රූප් වැන කරකැවීම මගින් චලන්වීක්ෂය තිරස්ව සහ එහි කඳ සිරස්ව සකස් කළ හැකියි. සමහර චලන්වීක්ෂවල මෙය තිරස්දැයි නිරීක්ෂණය කිරීම සඳහා මෙන්න මේ ස්ථානයේ ස්පිරිතු ලෙවල් එකක් තියෙනවා. එයින් තිරස්ව සකස් කර ගැනීම පහසු වෙනවා. ඊට අමතරව මෙහි දක්වා ඇති මේ ඇන භාවිතා කිරීම පිළිබඳව දැනුවත් විය යුතුයි. අපිට මෙතන ඇනය යොදාගෙන මේ සිරස් කඳ තිරස් දිශාවට චලනය කළ හැකි වෙනවා. එසේ ගෙන යන දුර ප්‍රමාණය කියවා ගැනීමට මෙන්න මෙතන වර්නියර් පරිමාණයක් තියෙනවා. මේ ප්‍රධාන පරිමාණයේ දිගේ ගමන් කරන වර්නියර් පරිමාණයක්. මෙතන අනේ කරකැවීම මගින් අපිට පුළුවන් මේ අන්වීක්ෂ කොටස සිරස් දිශාවට චලනය කරන්න. එසේ චලනය කරන දුර කියවා ගැනීමට මෙතන තියෙනවා
වර්ණීය පරිමාණයක්. මේක ප්‍රධාන පරිමාණය. මෙතන තියෙන ඇණය කරකැවීම මගින් අන්වීක්ෂ බටය පමණක් ඉහළ පහළ ගෙන යන්න පුළුවන්. නමුත් එසේ චලනය කරන දුර කියවා ගැනීමට පරිමාණයක් නැහැ. මෙතන තියෙන ඇණය භාවිතා කරලා මේ අන්වීක්ෂ බටය සිරස් දිශාවට හෝ තිරස් දිශාවට සකස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අන්වීක්ෂ නලය සිරස්ව සකස් කරලා. අපි දැක්කු මෙතන ඇණයෙන් අන්වීක්ෂ කඳ ඉතා සියුම් දුර ප්‍රමාණ එහා මෙහා ගෙන යන්න පුළුවන්. නමුත් අපිට විශාල ප්‍රමාණ එකවර ගෙන යාම සඳහා මෙන්න මෙතන තියෙන ඇණය බුරුල් කිරීමෙන් එසේ කළ හැකි වෙනවා. ඒ වගේම ගෙන යන දුර මෙතන තියෙන පරිමාණයෙන් කියවා ගත හැකි වෙනවා. එමෙන්ම මේ අන්වීක්ෂය සහිත කොටස විශාල දුර ප්‍රමාණ වලින් ඉහළ පහළ ගෙන යාම සඳහා මෙහි එහා පැත්තේ තව ඇණයක් තියෙනවා. එය බුරුල් කිරීමෙන් විශාල ප්‍රමාණයේ ඉහළ පහළ ගෙන යන්න පුළුවන්. ඒකත් මේ පරිමාණය මගින් කියවා ගන්න පුළුවන්. මේ ඇණය කරකැවීම මගින් මේ අන්වීක්ෂය කඳ තිරස් දිශාවට චලනය කරන ආකාරය. මේ අවස්ථාවේ මේ ඇණය ඉතා සෙමින් කරකැවීම සිදු කරනවා. අපි දැන් බලමු මේ ඇණය යොදාගෙන අන්වීක්ෂ බටය පමණක් සිරස්ව පහළට හෝ ඉහළට චලනය කරන ආකාරය. දැන් මේ ඇණය කරකැවීම මගින් ඒ සෙමින් පහළට ගන්න පුළුවන්. එමෙන්ම එම ඇණය අනිත් පැත්තට කරකැවීම මගින් සෙමින් ඉහළට ගෙන යන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ ඇණය කරකැවීම මගින් මේ අන්වීක්ෂ බටේ සහිත මෙන්න මේ කොටස ඉහළ පහළ ගෙන යන ආකාරය බලමු. දැන් මේක කරකැවීමෙන් එය සෙමින් ඉහළට යනවා. ඒ වගේම අනිත් පැත්තට කරකැවීම මගින් එය සෙමින් පහළට යනවා. එසේ ගමන් කළ දුර ප්‍රමාණයක් මෙතන තියෙන වර්ණීය පරිමාණය සහ ප්‍රධාන පරිමාණය භාවිතා කරලා අපට කියවා ගන්න පුළුවන් වෙනවා. එමනම් ලියා ගන්න රූපය අඳින්න ඉඩ තියලා තියෙනවානේ පිටු භාගයක්. ඒ ඉඩ ඇරලා ලියා ගන්න. රූපයේ දක්වන පරිදි තිරස් හා සිරස් වර්නියර් පරිමාණ දෙකකින් හා අන්වීක්ෂ කොටසකින් උපකරණය සමන්විත වේ. අන්වීක්ෂ කොටස සිරස්වත් තිරස්වත් චලනය වන දුර ප්‍රමාණ
චලනය වන දුර ප්‍රමාණ වර්නියර් පරිමාණය මගින් කියවා ගනු ලැබේ. එතකොට අපි වර්නියර් පරිමාණයකින් පාට මේ වර්නියර් චලන පාඨාංකයක් කියව ගන්න කලින් මිනිමක් මයින්ඩ් කලින් ඒක පළමුවෙන්ම අපි මේසයක් මත තිරස්ත පාත්ත ගන්න ඕනේ. ඒකට මේ ආධාරක ඇන තුන කරකවමින් මේ ස්පීතු ලෙවල් එකෙන් තිරස්ත රඳවා තබා ගන්න ඕනේ. වෙනම රුලක ලියන්න. චලන වික්ෂය මගින් පාඨාංකයක් ලබා ගැනීමට පෙර චලන වික්ෂයෙන් පාඨාංකයක් ලබා ගැනීමට පෙර එය මේසේ මත තිරස්ව රඳවා ගැනීම සඳහා එතකොට මේ ආධාරක ඇන වලින් කරන්නේ එහි ආධාරක ඇන සුදුසු පරිදි කරකැවීමෙන් ස්ප්‍රීතු ලෙවලය ආධාරයෙන් මේ තියෙන ලෙවල් එකෙන් බලාගෙන මේ යන කරකවන ස්ප්‍රීතු ලෙවලය ආධාරයෙන් එම ක්‍රියාවලිය සිදු කර ගනු ලැබේ. එතකොට පාඨාංකයක් ගන්න කලින් ඒ ලෙවල් කර ගන්නවා කියලා අපි කියන්නේ ලෙවල් තිරත් කර ගන්න ඕන. ඊළඟට මේකේ පාඨාංකයක් ගන්න කලින් අර කලින් වගේම මේ වර්නියර් පරිමාණ දෙකක් තියෙනවානේ. හැබැයි මේ දෙකම එකම විදිහට තියෙන්නේ. එකම කුඩාම මිනුමක් වෙන්න හදලා තියෙන්නේ. එතකොට මේ වර්නියර් පරිමාණයේ කුඩාම මිනුම හොයා ගන්න ඕනේ. එතකොට වර්නියර් පරිමාණයක කුඩාම මිනුම හොයා ගන්න හැටි අපි වර්නියර් කැලිපරේ කතා කළා. එතකොට මේකෙත් ඒ කාර්යය කර ගන්න ඕන. මෙයාගේ කුඩාම මිනුම සොයා ගැනීම අවශ්‍ය වෙනවා. අපි බලමු එහෙමනම් බොහෝ පාසල්වල තියෙන වර්නියර් පරිමාණය කියන්නේ චලන වීක්ෂයක වර්නියර් පරිමාණය සකස් කරලා තියෙන ආකාරය කොහොමද කියලා. මේ දැක්වෙන්නේ චලන වීක්ෂයක වර්නියර් පරිමාණය. මේක ප්‍රධාන පරිමාණය, මේක වර්නියර් පරිමාණය. හොඳින් බලන්න ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් ලකුණු කරලා තියෙනවා. නමුත් මේ විශාල කරලා තියෙන්නේ මිලිමීටර් භාගයේ කොටස් තමයි ලකුණු කරලා තියෙන්නේ. එතකොට මෙතෙන් මිලිමීටර් 10ක් තියෙනවා. නැවත හොඳින් බැලුවොත් පේනවා මේ මිලිමීටර් 10 කොටස් 20කට බෙදලා තියෙනවා. එහෙමනම් මේ එක කොටසක් මිලිමීටර් භාගයයි. මිලිමීටර් 0.5යි. එතකොට මෙතෙන් එනකොට එහෙමනම් එවැනි කොටස් 40ක් තියෙනවා. මෙතෙන් එනකොට 49ක් තියෙනවා.
ඊළඟට පේනවා යටින් තියෙන වර්නියර් පරිමාණය. ඒකේ තියෙනවා කොටස් මෙතෙන් නෝට 40ක්, තව 10ක්, එනම් වර්නියර් කොටස් 50. දැන් සමපාත වී ඇති ආකාරය බැලුවොත් ප්‍රධාන කොටස් 49ක් වර්නියර් කොටස් 50කට සමපාත වෙලා තියෙනවා. දැන් අපි බලමු කුඩාම මිනුම හොයන්න. ප්‍රධාන කොටස් එකක් සමානයි මිලිමීටර් 0.5යි. වර්නියර් කොටස් 50ක් සමානයි ප්‍රධාන කොටස් 49කට. ඒවත් සමපාතයි. සමාන වෙනවා මිලිමීටර වලින් නම් 49 වැඩි කිරීම 0.5යි. එතකොට එකක් කියන්නේ මිලිමීටර් භාගයක් කියවයිම නම් 49ක් කියන්නේ ඒ වගේ 0.5 49ක්. ඒ නිසා වර්නියර් කොටස් 50ක් සමානයි මිලිමීටර් 49 වැඩි කිරීම 0.5යි. එහෙමනම් වර්නියර් කොටස් එකක් සමාන වෙනවා මේ 50න් එහා පැත්ත බෙදන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ අගයට. දැන් අපි දන්නවා වර්නියර් පරිමාණයක කුඩාම මිනුම කියන්නේ ප්‍රධාන කොටස් එකකගේ ඍණ වර්නියර් කොටස් එකකගේ. එහෙමනම් ආදේශ කරපුවාම අපිට ලැබෙනවා කුඩාම මිනුම කියන්නේ මිලිමීටර් 0.01. එනම් මිලිමීටර් 100න් එකක්. ඒකට අපි දන්නවා මිලිමීටර් එකක් කියන්නේ කොච්චර කුඩා කොටසක්ද කියලා. නමුත් අපිට චලන් වීක්ෂය භාවිතා කරලා එහෙමනම් මිලිමීටර් 1කින් එතකොට අපි වර්නියර් කැලිපරේදී එහෙම නැත්නම් වර්නියර් මූලධර්මයේදී කතා කළා මේ පරිමාණයක කුඩාම මිනුම හොයන හැටි. අපි මේකේ තියෙන්නේ ප්‍රධාන පරිමාණය මිලිමීටර් භාගයේ කොටස් වලින් 20යි 40යි 40 මෙතන වෙනවා 9ක් තියෙනවා. වර්නියර් පරිමාණයේ කොටස් 20යි 40යි මෙතන 10යි 50ක් තියෙනවා. මිලිමීටර් භාගයේ කොටස් 50ක් 49ක් වර්නියර් පරිමාණයේ කොටස් 50කට තමයි බෙදලා තියෙන්නේ. ඒතර කුඩාම මිනුම හොයාගන්නේ අපි දන්නවා තියරි එක ප්‍රධාන පරිමාණ කොටසක අගේ ඍණ වර්නියර් පරිමාණ කොටසක අගේ. ඒතර ප්‍රධාන පරිමාණයේ කොටසක් මිලිමීටර් භාගයයි ඒ කියන්නේ 0.5 මිලිමීටර්. වර්නියර් පරිමාණ කොටසක් කොටස් 50ක් තියෙනවා 50කට බෙදලා තියෙන්නේ 49ක් භාගයේ කොටස්. මිලිමීටර් භාගයේ කොටස් 49ක් 50කට බෙදලා 49 වැඩි කිරීම 0.5 බෙදීම 50. මේක තුලු කරගත්තාම 0.01 මිලිමීටර් ලැබෙනවා. එහෙම තමයි කුඩාම මිනුම හොයාගන්නේ. ලියා ගන්න දෙවෙනුව මිනුම රූලක ලියන්න දෙවෙනුව චලන නීතියේ ඇති වර්නියර් පරිමාණ දෙවෙනුව චලන නීතියේ ඇති වර්නියර් පරිමාණ පරීක්ෂා කර එහි කුඩාම මිනුම සොයාගත යුතුය. අපි දන්නවා ප්‍රධාන පරිමාණය වර්නියර් පරිමාණයට තල්ලු වුණාම ඒ කියවෙන හැටි කලින් කතා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒකට උදාහරණයක් කියවන හැටි. දැන් මේ දැක්වෙන අවස්ථාවේ ප්‍රධාන පරිමාණයේ පහු කරලා තියෙනවා මිලිමීටර් 1යි 2යි 3යි 4යි 5ක්. එහෙමනම් මේකේ ප්‍රධාන අගය වෙන්නේ මිලිමීටර් 5යි. ඊළඟට වර්නියර් අගය හොයාගන්න අපි දන්නවා සමපාත රේඛාව වැඩි කරන්න ඕනේ කුඩාම මිනුමේ. දැන් මේ සමපාත රේඛාව ඊටාම සංවේදී නිසා හොඳින් නිරීක්ෂණය කරන්න වෙනවා. මම කියන්නම් මෙන්න මෙතන තමයි සමපාත වෙලා තියෙන්නේ කියලා. ඒ සමපාත වෙලා තියෙන කොටස් ගණන කොච්චරද එහෙමනම් වර්නියර් රේඛාව මෙතන 10 11 12 13 14 15 16 17 18 හැබැයි මෙතන 10 කියලා තිබ්බට අපි දන්නවා හැම කොටසක්ම නැවත භාගයේ කොටස් වලට බෙදලා තියෙන බව. එහෙමනම් ඇත්තටම මෙතන ඉන්නේ 10 නෙමෙයි 20. එහෙමනම් මෙතෙන් දෙන්න ඕනේ 21, 22, 23, 24, 25, 26,
27 28. එහෙමනම් වර්නියර් පරිමාණ අගය වෙන්නේ කොටස් 28ක් වැඩි කිරීම කුඩාම මිනුම. එතකොට කුඩාම මිනුම 0.01 කිලෝ මිලිමීටර වලින් එහෙමනම් 28 වැඩි කරමු 0.01කින් එතකොට එනවා 0.28යි. එහෙමනම් මේකේ අවසාන අගය වෙන්නේ මිලිමීටර් 5.28යි. ප්‍රධාන අගය බලපුවාම මෙතන මිලිමීටර් 10යි තව 0.5ක් පහු වෙලා තියෙනවා. එහෙනම් ප්‍රධාන අගය වෙන්නේ මිලිමීටර් 10යි 0.5යි. සමපාත කොටස් ගණන. එතකොට අපි මෙතන 10යි කියලා කියනවා. එතකොට අපි දශම 5යි. එතකොට මේ මිනුම අපි පොඩ්ඩක් බලමු පැහැදිලි කරන්න. දැන් මේකේ කලින් කිව්වා වගේ ප්‍රධාන මෙතින් දැන් මේ වර්නියර් පරිමාණයක් චලනය වෙලා තියෙන අවස්ථාවක්. එතකොට අපි කිව්වා වර්නියර් පරිමාණයකින් කියවනකොට ප්‍රධාන පරිමාණයෙන් කියවන්න පුළුවන් ප්‍රමාණය කියවනවා. එතකොට මිලිමීටර් 10ක් දක්වා ඇවිල්ලා. එතකොට 10යි 10.5ක් දක්වා කියවිලා මේ භාගෙත් පැනලානේ. මේ මිලිමීටර භාගය කොටස් නෙමෙයි තියෙන්නේ. 10.5ක් ප්‍රධාන පරිමාණයෙන් කියවිලා. ඊට පස්සේ අපි බලන්නේ ප්‍රධාන පරිමාණයේ පාඨාංකය හටාං කරගන්නවා 10.5 මිලිමීටර. ඊට පස්සේ අපි කරන්නේ වර්නියර් පරිමාණ රේඛා සහ ප්‍රධාන පරිමාණ රේඛා සමපාත වෙලා තියෙන කොටස් ඥාන බලනවා. එතන මෙතනදී මෙන්න මේ රේඛාව තමයි සමපාත වෙලා තියෙන්නේ. මේක උඩ තියෙනවා. දැන් කොටස් බලනවා. ඒතර කොටස් මෙතනට එනකොට 5 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 15ක්. කොටස් 15ක් සම්පාත වෙලා තියෙනවා. කොටස් 15ක් සම්පාත. ඒතර කුඩාම මිනිම 0.01යිනේ. ඒතර 0.01 15න් වැඩි කරපුවාම 0.15යි. ඒ කියන්නේ 0.15ට 0.15ක් මේ පහට එකතු කරනවා. ඒතර 10.65යි. 6.5යි. පාත කොටස් ගණන. එතකොට අපි මෙතන 10යි කියලා කිව්වට මෙතන අගේ නම් මුලට කියවන්න ලේසි වෙයි. මෙතන 20යි 19යි 18යි 17යි 16යි 15යි. එහෙනම් මම මෙතනදී ගන්නවා සමපාත වෙලා තියෙන කොටස් ගන්න 15යි කියලා. අනිත් පැත්තෙන් බැලුවත් හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15. එන සමපාත රේඛාව 15 වෙනි එක කුඩාම මිනුම 0.01යි වැඩි කරපුවාම එනවා 0.15යි. එහෙමනම් මෙතන අවසාන අගය වෙන්නේ මිලිමීටර් 10.5ට තව 0.15ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් 10.6යි 5යි. අවසාන අගය මිලිමීටර් 10.6යි 5යි. ඒතර අපි පැහැදිලි කළේ වර්නියර් පරිමාණයක් ඒ වර්නියර් පරිමාණය කියවන හැටි. ඒක වර්නියර් කැලිපරේ කියවන විදිහම තමයි ආ කිසි වෙනසක් නැහැ. වර්නියර් පරිමාණයක් කියවනකොට ප්‍රධාන පරිමාණය කියවීම හටාං කර ගන්නවා. ඊට පස්සේ ප්‍රධාන පරිමාණ රේඛා සහ වර්නියර් පරිමාණ රේඛා සමපාත වන කොටස් ඥාන කුඩාම මිනින් වැඩි කරලා අරකට එකතු කරන එක තමයි කරන්නේ. ඒක විශේෂ දෙයක් නෙමෙයි. ඒක අපි මුලින් කරපු කොටෙත් කරනවා. ඒතර ඒ ගැන සටහන් කරන්න අවශ්‍ය නැහැ. ඒතර අපි වර්නියර් තරන්න විස්තරකින් මිනිමම් ගන්නකොට ඉතලාම අපි කිව්වා ඒක ලෙවල් කරගන්න ඕන. ඊට පස්සේ කුඩාම මිනිම හොයා ගන්න ඕන. ඊට පස්සේ අපි මේකෙන් වර්නියර් පරිමාණයකින් පාඨාංකයක් කියවීම මේකට පොදු විශේෂ දෙයක් නෙමෙයි. අනම් අපි දැන් ඉගෙන ගන්න යන්නේ මේක උදව් කරගෙන ඊට පස්සේ අපි කරන්නේ පාඨාංකයක් කියනකොට තුන්වෙනි කාරණේ වශයෙන් අංක දැම්මේ නැහැ. සටහන විදිහට ලියයි යනවා. ඊළඟට තමයි මෙන්න මේ අන්වික්ෂය තුල තියෙන හරත් කම්බි දලක්. මේ වගේ එක උපනත තුලින් බලපුවම මෙන්න මේ වගේ ඇතුලෙන් පේනවා මේ හරත් කතිරයක් කොටුවක් පේනවා. අපි කියන මේ හරත් කම්බි කියලා. මෙන්න මේකේ පැහැදිලි ප්‍රතිබිම්බයක් හැදෙනකම් මේ කාච අතර දුර එහා මෙහා තීරමානු කරන්න ඕනේ. ලියන්න ඉන්පසු ඊළඟ ඡේදයක් විදිහට ලියන්න ඉන්පසු
අන්වීක්ෂය තුලින් අන්වීක්ෂයේ උපනිත තුලින් බලා අන්වීක්ෂයේ උපනිත තුලින් බලා එය තුලින් පෙනෙන හරස් කම්බි පැහැදිලිව පෙනෙනසේ එහි කාච අතර දුර තීරමාරු කරනු ලැබේ. එහි කාච අතර දුර තීරමාරු කරනු ලැබේ. මේ දැක්වෙන්නේ චල අන්වීක්ෂයක් සිහින් කේශික නලයක සිදුරේ විස්කම්භය සෙවීම සඳහා සකස් කර ඇති ආකාරය. මෙහි අන්වීක්ෂ නලය දැන් තිරස්වයි සකස් කර තිබෙන්නේ. ඒ සඳහා මෙතන ඇණය බුරුල් කර එම නලය තිරස් කර නැවත මෙම ඇණය තද කළ යුතුයි. දැන් මේ තුලින් බැලීමේදී අපිට පේනවා අවනතට ආසන්නව ඇති මේ ආකාර හරස් කම්බි දෙකක්. අපි ඉතා හොඳින් එම හරස් කම්බි පෙනෙන පරිදි සකස් කරගත් පසු කේශික නලයක් තිරස්ව සවි කර මෙම අන්වීක්ෂයේ යහපැත්තේ අවනතට ආසන්නව සවි කරනවා. එම නලයේ සිදුර වඩා හොඳින් පෙනීම සඳහා නලයේ අනෙක් කෙළවරින් ආලෝකමත් කිරීම වඩා සුදුසු. මේ දැක්වෙන්නේ දැන් අන්වීක්ෂය තුලින් නලය දෙස බැලූ විට පෙනෙන ආකාරය. එතකොට දැන් අපි මේ චලාන්වීක්ෂයකින් යම් මිනුමක් ලබා ගැනීම ගැන කතා කරන්න යන්නේ. ඒතර අන්වීක්ෂය මේ චලාන්වීක්ෂය අපි පාවිච්චි කරනවා සිහින් වීදුරු බටයක අභ්‍යන්තර විස්කම්භය මානින. උදාහරණයක් අතින් අර පෑනක තියෙන පෑම් බටේ තියෙන අර කාබන් දාන බටේ. ඒ බටේ කුඩා සිදුරක් නේ තියෙන්නේ. ඒ සිදුරේ අභ්‍යන්තර විස්කම්භය එහෙම නැත්නම් බාහිර විස්කම්භය වගේ දෙයක් අපිට මැනගන්න බෑ අනිත් උපකරණ වලින්. අභ්‍යන්තර විස්කම්භය නම් කොහෙත්ම මැනගන්න බෑ මේ වර්නියර් කැලිපරය, ඉක්කුරුමානය, ගෝලමානෙන් බෑ. චලාන්වීක්ෂයම ඕනේ. ඒ නිසා අපි කරන්නේ අභ්‍යන්තර විස්කම්භය මේ තියෙන වීදුරු බටයක් වගේ එකක්. අභ්‍යන්තර විස්කම්භය මැනගන්න ඕන එක තිරස්ව අන්වීක්ෂයට එකෙල්ලේ හයි කරගන්න. එකෙල්ලේ හයි කරගෙන ඒක තුලින් ඒක අන්වීක්ෂය තුලින් බලපුවාම මේ තියෙන්නේ පෑම් බටේ නැත්නම් වීදුරු බටේ හරක්කඩ පේන හැටි මේ තියෙන හරස් කම්බි. ඔන්නෝම සකස් කර ගන්නවා. හරස් කම්බි සහ නලයේ සිදුර විශාලව පැහැදිලිව දැකිය හැකියි. අපි නලයේ විස්කම්භය මැන ගැනීම සඳහා මෙම හරස් කම්බි එම සිදුරේ විස්කම්භයක එක් කෙළවරකට ස්පර්ශ කළ යුතුයි. දැන් මේ දැක්වෙන්නේ ඉහළම කෙළවරට ස්පර්ශ කර ඇති ආකාරය. දැන් අන්වීක්ෂයේ පිහිටුම සඳහා පාඨාංක සටහන් කර ගන්නවා. එතකොට දැන් අපි කරන්නේ මේ හරස් කම්බි තුලින් හරස් කම්බි දැල මෙහෙම පේනවා. ඒ මනින්න ඕන වීදුරු නලේ හරක්කඩ මෙහෙම පේනවා. අපි කරන්නේ මේ එක හරස් අපිට ඕනනම් මේ සිරස් විස්කම්බේ මෙන්න මේ විස්කම්බේම ඉන්න
මෙන්න මේ තිරත්තරත් කම්බිය මෙන්න මෙතෙන්ට ගෑවෙන්න ගේනවා. ගෑවෙන්න ගේනවා. ගෑවෙන්න ගේන ගෙනල්ලා දැන් අපි පහළට මයින්ඩ් හදන්නේ. එහෙනම් මෙතන පාඨාංකය අර සිරස්වර්ණීය පරිමාණයෙන් කියව ගන්නවා. සිරස්වර්ණීය පරිමාණය මේ පාඨාංකය කියව ගන්නවා කීයද කියලා. සෙන්ටිමීටර මිලිමීටර කීයද කියලා. ඊට පස්සේ අපි කරන්නේ මේක ටික පහළට ගේනවා උඩ ඇනේ කරකවලා සිරත් ඇනේ කරකවලා මේක මෙතෙන්ට ගේනවා. මෙතෙන්ට ගෙනල්ලා මෙතනදී සිරත් පරිමාණ පාඨාංකයක් කියව ගන්නවා. කියව ගත්තම මේ පාඨාංක දෙක අතර වෙනස කියන්නේ සිරත් විස්කම්භය වෙනවා. ශික්ෂ බටය වෙනස් කරනවා මෙම විස්කම්භයේ පහළ කෙළවරට හරස්කම්බි ස්පර්ශ වන ලෙස. මෙසේ කළ යුත්තේ නලය ගෙන ගිය අන්වීක්ෂ කොටස ගෙන ගිය පාඨාංක කියවා ගත හැකි පරිදි ඒ සුදුසු ඇන සීරුමාරු කිරීමෙන්. අපි සිරස්ව පහළට ගෙන යමින් එම හරස්කම්බි සිදුරේ විස්කම්භයෙහි පහළම කෙළවර සඳහා නැවත සකස් කර පාඨාංක සටහන් කර ගන්නවා. එතකොට මේක පහරක මම කලින් කිව්වා වගේ මේ පහළටම ගෙනල්ලා පාඨාංකය කියව ගන්න. මෙතන පාඨාංකයක් කියුවා මෙතන පාඨාංකයක් කියුවා නම් ඒ දෙක අතර වෙනස කියන්නේ මේ සිරස් විස්කම්භය. සිරස් විස්කම්භය අපිට ආකරණය කරගන්න පුළුවන්. එම පාඨාංග දෙකේ වෙනසෙන් විස්කම්භය ලැබෙනවා. අපි තවත් විස්කම්භ කීපයක් සෙවීම සඳහා මේ කෙළවරට ස්පර්ශ කර පාඨාංකයක් එතකොට දැන් අපිට මේ තිරස් විස්කම්භය ගන්න ඕන වෙනකොට මේ කම්බිය මෙතනට ගෑවෙන්න ගන්නවා. අරගෙන හැබැයි මේ තිරස් පාඨාංක තිරස් පරිමාණයෙන් තමයි කියවන්න ඕනේ. තිරස් දැන් මෙහාටයි තල්ලු කරන්න යන්නේ. මෙහාට තල්ලු කරන්න යනකොට මේ තිරස් පරිමාණයෙන් කියවන්න. එහෙනම් තිරස් පරිමාණයෙන් පාඨාංකය කියවන්න. ඊට පස්සේ මේක තල්ලු කරගෙන මෙතනට ගිහිල්ලා මෙතන පාඨාංකයක් තිරස් පරිමාණයෙන් කියව ගන්නවා. කියවගත්තාම මේ දෙක අතර වෙනස කියන්නේ තිරස් විස්කම්භය වෙන ගන්න පුළුවන්. අනෙක් කෙළවරට ස්පර්ශ කර පාඨාංකයක් ලබාගෙන ඒ වෙනස මගින්ද විස්කම්භය සොයා ගන්නවා. ඉන්පසු නලය කරකවා තවත් ස්ථාන කීපයක් සඳහා විස්කම්භ ලබාගෙන අපිට පුළුවන් මේ තිරස් විස්කම්භය කියවම පස්සේ මේ නලය කරකවා. කරකවපුවාම ආයෙ තිරස් විස්කම්භය කියනවා. ආයෙ කරකවනවා. ආයෙ තිරස් විස්කම්භය කියවලා විස්කම්භ 5ක් 6ක් ගන්න පුළුවන්. විස්කම්භ 6ක් ගත්තා නම් ඒ 6ම එකතු කරලා 6ෙන් බෙදපුවාම වඩාත් නිවැරදි විස්කම්භයක් විදිහට මේකෙන් හොයාගන්න පුළුවන්. ආදර මාතෘකාව ලියා ගන්න දැන් අපි කතා කළා චලන්නීක්ෂයකින් පාඨාංක ගන්නකොට ඉස්සෙල්ලාම කුඩාම මිනුම ලබා ගන්න ඕන. ඊට පස්සේ ඉස්සෙල්ලාම ඇන තුන මට්ටම් කරලා ඉවරලා උපකරණේ ලෙවල් කර ගන්න ඕන. ඊට පස්සේ කුඩාම මිනුම ලබා ගන්න ඕන. ඊට පස්සේ අන්වීක්ෂයේ හරස්කම්බි සකස් කර ගන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ දැන් අපි අපිට සිලබස් එකේ තියෙනවා තලාන්වික්ෂයක් භාවිතා කරලා මේ රබර් නලයක නැත්නම් වීදුරු නලයක අභ්‍යන්තර බාහිර විස්කම්භ හොයාගන්න හැටි කතා කරන්න කියලා අපි ඒක කරන හැටි සටහන් කරගමු. ලියා ගන්න මාතෘකාව තලාන්වික්ෂයේ භාවිතයෙන් තලාන්වික්ෂයේ භාවිතයෙන් රබර් වරහන් ඇතුලේ වීදුරු ඇලයිර වීදුරු රබර් ඇලයිර වීදුරු නලයක අභ්‍යන්තර විස්කම්භය තෙවීම. නලයක අභ්‍යන්තර විස්කම්භය තෙවීම. අභ්‍යන්තර විස්කම්භය තෙවීම. වරහන් ඇතුළට යන්න බාහිර විස්කම්භයත් ඒ විදිහටම හොයන්න පුළුවන්. බාහිර විස්කම්භය තෙවීම කියලා ලියන්න වරහන් ඇතුළට.
ආතර අපි කරන්නේ ඒකට මේ මෙන්න මේ වගේ එක හරත්කම් මේ ඒ නලය ආධාරකයක සම්බන්ධ කරගෙන ඒක මේ තලාන්විච්චේ අන්විච්චේට එල්ල කරගන්නවා. එල්ල කරගෙන මෙහෙම බලපුවාම මෙන්න මේ ආකාරයේ රූපයක් පේනවා. ලියන්න අදාළ නලය අපි රූපයක් මේකට අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අදාළ නලය අදාළ නලය ආධාරකයක තවි කර අදාළ නලය ආධාරකයක තවි කර අන්විච්ඡය ඒ තුලට එල්ල කර නැත්නම් අන්විච්ඡ කොටස ඒ තුලට එල්ල කර නලයේ හරස්කඩේ ප්‍රතිබිම්බය පහත රූපේ පරිදි හරත්කම්බි මත සකස් කරගනු හරත්කම්බි මත නාමිගත කරගනු ලැබේ. හරත්කම්බි මත නාමිගත කරගනු ලැබේ. එතකොට මෙන්න මේ රූපය අඳ ගන්න මේ තියෙන්නේ හරත්කම්බි පේන ආකාරය මේ තියෙන්නේ මේ අපිට වික්කම්බේ මයින්ඩ් ඕන නාලයේ විදුරු හරි රබර් හරි නාලයේ පේන විදිහ හරක් මේ රූපය අඳ ගන්න. අතර මේ හරත්කම්බි පේන ආකාරය මේ තියෙන්නේ කේසික නලය පේන ආකාරය එකක් දාන හරත්කම්බිතා නලය. ඊට පස්සේ දැන් අපි කරන්නේ අර කලින් අර පෙන්වුවා වගේ
සිරස් විස්කම්බේ අපි මේ නම් මේ මම මේ රූපේ දාලා තියෙන්නේ මේ බාහිර විස්කම්බමයි ඉන්න. ඒතර අභ්‍යන්තර විස්කම්බත් මේ විදිහටම ඉන්න පුළුවන්. අපි මේ බාහිර විස්කම්බේම ඉන විදිහට මේක රූප සටහන් දාලා තියෙන්නේ. එතකොට මේකේ හරත් කම්බි මේ සිරස් විස්කම්බේම ඉන්න හරත් කම්බි මෙන්න මෙතන සකස් වෙන විදිහට ඒ සිරස් ඇනේ කරකවල හදනවා. ඊට පස්සේ හරත් කම්බි වල මේ කම්බිය මේ කලින් මෙතන දැන් මෙන්න මෙතනට එන විදිහට මේක ඉහළට ඔසවන. ඉහළට හරි පහළට සකස් කරනවා. සකස් කරලා මේ පාඨාංක දෙකේ පිහිටුම කියවගත්තාම ඒ දෙක අතර වෙනසින් එනවා සිරස් විස්කම්බේ. ඊට පස්සේ තිරස් අතර කරකවලයි මේ තිරස් පරිමාණයේ දිගේ එහා මෙහා කරලා තමයි මේක කියවන්නේ. ඊට පස්සේ තිරස් පරිමාණයේ දිගේ මේ තිරස් කම්බිය මෙතන ගාවලා මේ තිරස් පරිමාණ පාඨාංකයේ කියව ගන්නවා. ඊට පස්සේ මේක තල්ලු කරලා මෙතන ගාවලා තිරස් පරිමාණයේ පාඨාංක කියව ගන්නවා. x3 x4. තිරස් පරිමාණ පාඨාංක දෙක x1 x2 තිරස් පරිමාණ පාඨාංක දෙක x3 x4. ලියන්නේ ඉන්පසු පහත රූප සටහනේ පරිදි හරත් කම්බි පිහිටනසේ සිරස් පරිමාණය දිගේ සිරස් පරිමාණය දිගේ අන්වීක්ෂය සකස් කර x1 සහ x2 පාඨාංක කියවා ගනු ලැබේ. x1 සහ x2 පාඨාංක කියවා ගනු ලැබේ. දැන් ඔයාලා අඳගන්න මේ රූප දෙක. මේ තිරස් පරිමාණයේ එක පාඨාංකයක් ඒක ඉතර උඩට තල්ලු කරලා අනිත් පාඨාංක. මෙන්න මේ රූප දෙක විතරක් අඳගන්න. ඔන්න ඒ තිරස් විස්කම්බේ මයින් අවස්ථාව. මුල් දෙක අඳගන්න.
ඊට පස්සේ ලියන්න එවිට x1 සහ x2 සිරස් පරිමාණ පාඨාංක වෙනතින් x1 සහ x2 සිරස් පරිමාණ පාඨාංක වෙනතින් සිරස් පරිමාණ පාඨාංක වෙනතින් සිරස් විස්කම්භය ලබා ගත හැක. ආතට දෙන්න ලියන්න සිරස් විස්කම්භය සමානයි මේ වෙනස දක්වන විදිය මේ වගේ තලකුණින් පෙන්නන්නේ x1 x2 පාඨාංක වෙනස ඒක අපි a කියලා